උෂ්ණත්වය මැනීම ගැන බැලුවොත් එහෙම උෂ්ණත්වය මනින්න ප්‍රධාන වශයෙන්ම කියන භාවිතා කරන එක තමයි අපි මේ උෂ්ණත්වමානය. උෂ්ණත්වමානයේ විදිහට අපි සුලභවම භාවිතා කරන්නේ මෙන්න මේ වීදුරු රසදිය උෂ්ණත්වමානය. දැනට මේ භාවිතයෙන් හෙමින් අයින් වෙලා යන උෂ්ණත්වමාන විශේෂය. ඇයි මේක භාවිතයෙන් අයින් වෙලා යන්නේ? ඔව් රසදිය විස සහිතයි. තව එකක් කියන්න බලන්න. අනික මේ බින්දෙනවා ඉක්මන්. ඔව් වීදුරු වලින් හදලා තියෙන්නේ නේ. වීදුරු වලින් හදලා තියෙන්නේ. මේ වීදුරු වලින් හදලා තියෙන්නේ. ඒක නිසා බින්දෙන්න පුළුවන්. අනික මෙන්න මේ තුනී වීදුරු බල්බයක් තමයි මෙතන තියෙන්නේ. මේ තුනී වීදුරු බල්බයක් තියෙන්න හේතුවත් මම කිව්වා. මොකද්ද කවිස්ක කියන්න බලන්න ඇයි මෙතන තුනී වීදුරු බල්බයක් තියෙන්නේ? ඇයි මෙතන නිකන් මේ වගේ ඝනකම බිත්තියක් තියෙන වීදුරු බල්බයක් නැතුව මෙන්න මේ රසදිය තියෙන කෑල්ලේ තුනී වීදුරු බල්බයක් තියෙන්නේ ඇයි? මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද? මේ රසදිය ටික ප්‍රසාරණය වෙන්න ඕන. මේ රසදිය ප්‍රසාරණය වෙන්න ඕනේ උෂ්ණත්වයත් එක්ක. ඒ ප්‍රසාරණය වුණාම තමයි මේක දිගේ ඉදිරියට රසදිය ගමන් කරන්නේ. හරිද? එතකොට මේකේ මේ බල්බයේ තුනී වුණ මේ බල්බයේ බිත්තිය තුනී වුණාම සිද්ධ වෙන්නේ මොකක්ද? කවුරු කියන්න බෑ? ප්‍රවාස තාපය හොඳින් මේ තාපය හොඳින් මොනවා වෙනවද? අවශෝෂණය කරගන්න. ගමන් කරනවා. ඒ කියන්නේ ඔකට කියන්නේ සන්නයන වෙනවා කියලා නේ. ඉතින් තුනී මේක වීදුරු කියන්නේ හොඳ තාප සන්නයකයක් නෙවෙයි. තාපය ගොඩක් අඩු වෙන්නේ සන්නයනය කරන්නේ. ඒක නිසා මේක හරහා මේක කුඩාවට තියෙන්නේ මේ තුනියට තියෙනකොට තමයි මේක හරහා තාපය හොඳින් ගමන් කරන්නේ. හරි. ඒතර ඒ වගේ ප්‍රයෝජන තියෙනවා ඒක. ඊළඟට මේකේ මේ අපි භාවිතා කරනවා රසදිය හොඳ උෂ්ණත්වමානයක් විදිහට රසදිය කියන එක භාවිතා කරන්න හේතුව අපි දැනගෙන ඉන්නවා. හරි. ඒතර පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල ප්‍රසාරණය ඒකාකාරී වීම. ඒකාකාරීව ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 10 ඉඳලා 20ට වැඩි කරනකොට යම්කිසි ප්‍රමාණයක් ප්‍රසාරණය වුණා නම් 20 ඉඳලා 30ට වැඩි කරනකොට ඒ ගාන තමයි ප්‍රසාරණය වෙන්නේ. ඒ නැත්නම් අපිට සෙල්සියස් අංශක 10ක් වැඩි කරනකොට 0 ඉඳලා 10ට වැඩි කරනකොට යම් ප්‍රමාණයක් ප්‍රසාරණය වෙනවා. ඊට පස්සේ 10 ඉඳලා 20ට වැඩි කරනකොට ඊටත් වඩා ගොඩක් ප්‍රසාරණය වුණොත් එහෙම අර ප්‍රසාරණය වෙච්ච ගානට වඩා වැඩි ප්‍රසාරණය වුණොත් ඒ වගේ එක අපිට උෂ්ණත්වය මැනගන්න අමාරු වෙනවා. ඒක නිසා ඒකාකාරී ප්‍රසාරණය කියන එක වැදගත් වෙනවා. රසදිය හොඳින් තාප සන්නයනය කරනවා. ලෝහයක්නේ තාප සන්නයනය කරනවා. අන්න ඒක නිසා උෂ්ණත්වය මනින්න හොඳයි. ඊට පස්සේ පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල මේක රසදිය ද්‍රවයක් ලෙස පවතින. ඝනයක් වෙච්ච ගමන් ඕක අර බටේ දිගේ ඉහළට යන්න බෑනේ. නේ ද්‍රවයක් විදිහට තියෙනවා. අන්න ඒ වගේ ಗುಣ තියෙනවා. එතකොට මෙන්න මේක ඒකේ මේ හොඳ නැති දෙයක්. ඒ කියන්නේ දුර්වලතාවයක්. රසදිය විස සහිත වීම. අනිකේ වීදුරු වලින් හදන්න වෙච්ච එකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ බලන්න මේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානයේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානයේ භාවිතා කරන්නේ අර වගේම ක්‍රමවේදයක්. ඊළඟට මේක භාවිතා කරනවා මෙන්න මේ වගේ උෂ්ණත්ව පරාසයන් මනින්න. බලන්න සෙල්සියස් අංශක -115ට. ඒතර අරකේ අපි බැලුවා අපි දැක්කා මේ රසදිය උෂ්ණත්වමානයේ පරාසය කීයද? රසදිය උෂ්ණත්වමානයේ පරාසය කීයද? සම්මානි කීයේ ඉඳන් කීයට තමයි ඉන්න පුළුවන් වෙන්නේ අපිට උඩරිම. ඍණ කීයේ ඉඳන් ධන කීයට යනකම්? රසදිය උෂ්ණත්වමානයේ බලලා කියන්නේ සෙල්සියස් අංශක ද්‍රවයක් විදිහට තියෙන උෂ්ණත්වය විතර අපිට බලන්න පුළුවන්. ඝනයක් වෙච්ච ගමන් බලන්න බෑ. වායුවක් වෙච්ච ගමන් ඒකෙන් බලන්න බෑ. ඍණ 39ට අඩුයි නම් බලන්න බෑ. ඇයි ඍණ 39ට අඩු නම් බලන්න බැරි මේකේ රසදිය ඝනයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ධන 357න් එහාට සෙල්සියස් බලන්නත් බෑ අපිට. මොකද රසදිය වාෂ්ප වෙලා යනවා. ඒ උෂ්ණත්ව දෙකම අපිට බලන්න බෑ. නේ? ඔව්. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා රසදිය උෂ්ණත්වමානයේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මේ මධ්‍යසාර උෂ්ණත්වමානයේ මෙයාගේ සෙල්සියස් අංශක ඍණ 15 වෙනකන් ද්‍රවයක් විදියට තියෙනවා. ඍණ 115 වෙනකන්. ඒක නිසා අපිට පුළුවන් මෙයාගෙන් ඉතා අඩු උෂ්ණත්ව මනින්න. හරි? එතකොට අර ගොඩාක් අඩු උෂ්ණත්ව තියෙන රටවල් තියෙනවා ලෝකේ සෙල්සියස් අංශක ඍණ 50 60 වගේ යන තැන් තියෙනවා. ඒ වගේ තැන්වල මධ්‍යසාර උෂ්ණත්වමානයක් තමයි භාවිතා කරන්න වෙන්නේ.
එතකොට මේකේ හැබැයි සෙල්සියස් අංශක 100ට එහා උෂ්ණත්ව බලන්න බෑ. මොකද මධ්‍යසාර වාෂ්ප වෙලා යනවා. කොහොමවත් ලොකු උෂ්ණත්ව ගාව ඕක තියන්න හොඳත් නැහැ. ඇයි මධ්‍යසාර වල මොකක්ද තියෙන ප්‍රශ්නේ? වහා ගිනි ඇවිල්ලා සුළු. ඔව් වහා ගිනි ඇවිල්ලා සුළුයි. අන්න ඒක නිසා ඒක ටිකක් භයානකයි. ඊට පස්සේ මේක ප්‍රසාරණයේ වැඩිවීමත් සමග ඒ කියන්නේ ප්‍රසාරණයේ වැඩිවීම සහ ප්‍රසාරණයේ උෂ්ණත්වය සමග ඒකාකාරී වීම. ප්‍රසාරණයේ වැඩි මේකේ ගොඩ ලොකු ප්‍රසාරණයක් තියෙනවා. ඒක නිසා අපිට ලොකු මේ කියන්නේ පොඩ්ඩක් රත් වෙච්ච ගමන් ගොඩක් උඩට යනවා මේකේ. අර බටේ දිගේ. එතකොට ඒක නිසා දැන් මේක ඇතුලෙන් තියෙන්නේ මේක ඇතුලේ තියෙන්නේ රස මේ මධ්‍යසාර තියෙන්නේ මේක ඇතුලේ. එතකොට මේක ඇතුලේ තියෙන මධ්‍යසාර ඉක්මනට මේ රත් වෙච්ච ගමන් ප්‍රසාරණය වෙනවා. එතකොට වැඩිපුර ප්‍රසාරණය වෙන්න නිසා මේකේ වැඩි දුරක් උඩට ගමන් කරන්න පුළුවන් මෙයාට. එතකොට සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක එකක් යනකොට මේ හරිය විතර යනවා කියලා හිතන්න. මේ හරිය විතර යනවා. මේ හරිය විතර යනවා නම් අපිට මේ අතර තියෙන උෂ්ණත්වය උනත් සෙල්සියස් අංශක දශම උනත් බලන්න පුළුවන්. ඒක නිසා වැඩි ප්‍රසාරණතාවයක් තියෙන එකත් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් වැදගත් වෙනවා. ඊට පස්සේ මේක තමයි දැන් දියුණු වේගන යන්නේ. සංඛ්‍යාංක උෂ්ණත්වමානය මේක වීදුරු මධ්‍යසාර කියලා දාලා තියෙන්නේ. මේකට එන්න ඕනේ සංඛ්‍යාංක උෂ්ණත්වමානය. කියන්නේ අර ඉලෙක්ට්‍රොනික මේ ක්‍රමයකට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ඒක මෙතන අංකයක් තමයි වැටෙන්නේ නේ. අංකයක් තමයි වැටෙන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙනම් උෂ්ණත්ව පරිමාණ ගැන අපි කතා කරා සෙල්සියස් පරිමාණය. සෙල්සියස් වල සෙල්සියස් අංශක බිඳුව කියලා අරන් තියෙන්නේ ජලය. ජලය තමයි මේකට භාවිතා කරන්නේ. ජලය අයිස් බවට පත් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුව කියලා අරන් තියෙනවා. ඊට පස්සේ ජලය වාෂ්ප වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 කියලා අරන් තියෙනවා. ඊට පස්සේ මේ අතර කොටස් 100කට බෙදලා එක කොටසක් සෙල්සියස් අංශක 1ක් කියලා හඳුන්වලා තියෙනවා. හරි ඊට පස්සේ ෆැරන්හයිට් උෂ්ණත්වයේදී ෆැරන්හයිට් පරිමාණයේදී මේක සෙල්සියස් අංශක 32 තමයි ජලය අයිස් වෙන උෂ්ණත්වය. ඊට පස්සේ සෙල්සියස් අංශක 212 ජලය වාෂ්ප වෙන උෂ්ණත්වය. මේ දෙක අතර කොටස් 180කට බෙදලා මේ ෆැරන්හයිට් උෂ්ණත්වමානය හදලා තියෙනවා. ෆැරන්හයිට් උෂ්ණත්වය පරිමාණය හදලා තියෙනවා. ඒතර 180කට බෙදපුවාම ඒකෙන් එක කොටසක් ෆැරන්හයිට් එකක් කියලා අරගෙන තියෙනවා. ඊට පස්සේ කෙල්වින් කියලා කියන්නේ අර මේක තමයි හොඳම ක්‍රමේ උෂ්ණත්වය මනින්න. ඒ කියන්නේ මේකෙදී සෙල්සියස් අංශක -273 අරන් තියෙනවා මේ කෙල්වින් බිඳුව විදියට. ඒතර කෙල්වින් බිඳුව සෙල්සියස් -273 ඊට පස්සේ කෙල්වින් එකක් වැඩි වෙනකොට සෙල්සියස් අංශකත් එකක් වැඩි වෙනවා. එක එක හැමෝම වැඩි වෙනවා. අපි මේකේ ගාණක් හදමු ඉස්සරහට. ඒක හදලා අපි ආයෙ පොඩ්ඩක් මතක් කරගමු. හරි. ඊට පස්සේ උෂ්ණත්ව මැනීමේ අන්තර්ජාතික ඒකකය මොකක්ද කියලා අහුවොත් කෙල්වින් තමයි එන්න ඕනේ. හරි. මේක සෙල්සියස් වලින් කියන්න බලන්න. ප්‍රභාෂ ඍණ 273. ඍණ 273. මේක කියන්න බලන්න සවනි කියන්න බලන්න කීයද සෙල්සියස් වලින්? කෙල්වින් 1යි. කෙල්වින් බිඳුව කියලා කියන්නේ -273 සෙල්සියස් වලින් ගත්තොත්. ඒතර මම කිව්වා කෙල්වින් එකක් කියන්නේ සෙල්සියස් එකකට සමානයි. ඒතර මෙන්න මේකෙන් අපි අඩු කරන්න ඕනේ 273ක්. එතකොට තමයි අපිට සෙල්සියස් කීයද කියලා එන්නේ. මේකෙන් 273ක් අඩු කරපුවම කීයද එන්නේ? නදීප ඍණ 272. ඍණ 272යි. එතකොට ඕකේදී මේ වයිට් බෝඩ් එකේ පේනවනේ. අපි ගත්තොත් එහෙම කෙල්වින් සෙල්සියස් කරන්න මෙන්න මේක ඔයාලා ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕන. කෙල්වින් එකක් කියලා කියන්නේ සෙල්සියස් අංශකත් එකක් කියන එක දැනගෙන ඉන්න.
සෙල්සියස් අංශක එකක් කියන එක දැනගෙන ඉන්න. එතකොට මේකෙදි මේ කෙල්වින් ඍණ 273 sorry සෙල්සියස් ඍණ 273 සෙල්සියස් ඍණ 273 සමාන වෙනවා කෙල්වින් එකකට. කෙල්වින් එකකට සමාන වෙනවා. එතකොට මේකෙදි මේ අපි හැම වෙලාවෙම කෙල්වින් ගාණක් දුන්නොත් ඒක සෙල්සියස් කරන්න නම් ඒකේ sorry එකක් නෙමෙයි මේක බිංදුව. බිංදුවට සමානයි. ඒතර කෙල්වින් ගාණක් දුන්නොත් එහෙම කෙල්වින් අපි කියමුකෝ 250ක් දුන්නා කියලා. කෙල්වින් 250. මේක කරන්න කියලා සෙල්සියස්. සෙල්සියස් වලටපත් කරන්න කියලා. එතන මේ 250න් අපි අඩු කරන්න ඕනේ 273. එතන අපිට එනවා මේකේ උත්තරේ කීයද එන්නේ? 3යි 2යි ඍණ සෙල්සියස්. සෙල්සියස් ඍණ 273 කියලා එනවා. ඊට පස්සේ අපිට සෙල්සියස් එකක් කෙල්වින් කරන්න කිව්වොත් එහෙම සෙල්සියස් අපිට දෙනවා 50ක් සෙල්සියස් 50 මේ කෙල්වින් බවට පත් කරන්න කියලා කියනවා. sorry කෙල්වින් බවට පත් කරන්න කියලා කියනවා. කොහොමද කරන්නේ මේ? 273ක් එකතු කරනවා. ඔව් 50ට එකතු කරනවා 273. ඉතින් ඔන්න ඕක තමයි මතක තියාගන්න. ඒතර මේකේ නා උත්තරේ කීයද? 3යි 2 දැම්ම එකක් ඉතුරුයි 3. 323යි කෙල්වින් කියලා එනවා. ඒතර මේ විදිහට අපිට මේ හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕකේ ඔයාලා අන්තිමේට මතක තියෙන්න ඕනේ ඔයාලගේ මෙන්න මේක. කෙල්වින් අපිට සෙල්සියස් කරන්න කිව්වොත් එහෙම කෙල්වින් සෙල්සියස් කරන්න කිව්වොත් එහෙම අපි මේකෙන් 273ක් අඩු කරන්න. ඊට පස්සේ සෙල්සියස් අංශක ගාණක් දීලා ඒක කෙල්වින් කරන්න කිව්වොත් එහෙම මේකට 273ක් එකතු කරන්න. හරි. එතකොට මට ඒ කියන්නේ මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. හිතන්නකෝ මෙහෙම. මේ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ඉඳලා සෙල්සියස් අංශක 30 දක්වා වැඩි කරනවා. එතකොට මේකේ උෂ්ණත්වය වැඩිවීම කොච්චරද කියලා අහුවොත් මොකද කියන්නේ? කෙල්වින් වලින්. මේ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මම කිව්වේ 10 නේ 10 ඉඳලා 30 දක්වා වැඩි කරනවා සෙල්සියස්. එතන මේකේ උෂ්ණත්වයේ වැඩිවීම කෙල්වින් වලින් කීයද? කියන්න බලන්න කවුරු හරි. එදා මේකේ ගානකුත් හැදුවා. මතකනේ? කෙල්වින් 20යි. අන්න හරි. සෙල්සියස් අංශක එකක් කියන්නේ කෙල්වින් කීයද? කෙල්වින් 1යි. ඕකේ වෙන්නේ අර 273 අඩු වැඩි කරන එක විතරයි. හරිද? ඒතර මේ මෙහෙමයි යෝග සිද්ධ වෙන්නේ අතන. දැන් අපි ගත්තොත් එහෙම මේ මෙන්න මෙහෙම මට කිව්ව හැකි වගේ. මේක හිතන්න මේ උෂ්ණත්ව පරිමාණය කියලා. ඔක වැඩි ඉවරුනහම තමයි තේරෙන්නේ නේ. ඔබ බලන්න. ඊට පස්සේ මේ මෙතන තියෙනවා බිංදුව සෙල්සියස් බිංදුව. මේක සෙල්සියස් බිංදුව. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා සෙල්සියස් ඍණ 273. මම යටින් දාන්නේ සෙල්සියස්. හරි. ඒතර උඩින් දාන්නේ කෙල්වින්. ඍණ 273 කියන්නේ කෙල්වින් බිංදුව කියන්නේ. කෙල්වින් බිංදුව. එතකොට මෙතන ඔහොම එකින් එක වැඩි වීගෙන යනකොට මේ සෙල්සියස් එකින් එක වැඩි වීගෙන යනකොට කෙල්විනුත් එක එක වැඩි වෙනවා. එක එක වැඩි වෙලා බිඳුවට එනකොට කෙල්වින් 273ක් වෙනවා. ඇයි සෙල්සියස් එක එක වැඩි වෙනකොට කෙල්විනුත් එක එක වැඩි වෙනවා. හරි. ඒතර 273 ආවන් පස්සේ මෙතන කෙල්වින් 273යි. ඊට පස්සේ සෙල්සියස් 10ක් ගියා කියන්නේ කෙල්විනුත් 10 වැඩි වෙනවා.
283යි කෙල්වින්. ඊට පස්සේ අපි හිතමුකෝ මෙතන සෙල්සියස් තව 10ක් වැඩි වුණා කියලා 20ක් වුණා කියලා. ඒතර කෙල්විනුත් තව 10යි වැඩි වෙන්නේ 293යි කෙල්වින්. මේක නොතේරුණු කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් කියන්න ටක් ගාලා. එතකොට මේ මොකද? තව එකපාරක් කියලා දෙන්නකෝ. හරි. ඔන්න බලන්න. දැන් මේ තියෙන්නේ අපි උෂ්ණත්ව sorry පොඩ්ඩයි නේ. මේ තියෙන්නේ උෂ්ණත්ව පරිමාණය කියලා හිතන්න. මේ තියෙන්නේ උෂ්ණත්ව පරිමාණය. ඒ කියන්නේ මේක අපි මම කෙල්වින් උඩින් ලකුණු කරනවා යටින් සෙල්සියස් ලකුණු කරනවා. එතකොට මේ තියෙන්නේ සෙල්සියස් අංශක බිඳුව. මේ තියෙන්නේ බිඳුවයි සෙල්සියස්. සෙල්සියස් බිඳුව මෙතන තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා සෙල්සියස් -273. සෙල්සියස් -273. එතකොට මම මේ නම් ලකුණු කරේ මෙහෙමයි. එතකොට මේ මෙන්න මේ උෂ්ණත්වය විද්‍යාඥයෝ කියනවානේ මේක තමයි මේ අඩුම තියෙන්න පුළුවන් උෂ්ණත්වය කියලා. අන්න ඒකට තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය තමයි සෙල්සියස් -273. අන්න ඒකට දාලා තියෙනවා කෙල්වින් බිඳුව කියලා. කෙල්වින් බිඳුව. එතකොට සෙල්සියස් බිඳුව කියලා කියන්නේ කෙල්වින් වලින් ගත්තොත් 273. ඒකට හේතුව තමයි මේකෙන් අපි සෙල්සියස් එකක් වැඩි වෙනකොට කෙල්විනුත් එකක් වැඩි වෙනවා. සෙල්සියස් එකක් වැඩි වෙනකොට කෙල්වින් එකක් වැඩි වෙනවා. අන්න ඒ වගේ 273ක් වැඩි වෙනකොට මෙතන සෙල්සියස් බිඳුවට එනවා. සාමාන්‍ය එක තේරුණාද? 273ක් වැඩි වෙනකොට සෙල්සියස් බිඳුවට එනවා කියන එක? ඔව් සර්. ඔව් ඍණ 273 ඉඳලා 273ක් එකතු වුණාම බිඳුවයි. එහෙමනේ. ඒතකොට සෙල්සියස් බිඳුවට එනවා. ඒ වගේම තමයි කෙල්විනුත් මේ බිඳුවේ ඉඳලා 1 2 3 4 කොහොම කීකේ වැඩි වෙනවා. වැඩි වෙලා මේ සෙල්සියස් බිඳුවට එනකොට එයාගේ 273ක් වැඩි වෙනවා. කෙල්වින් පරිමාණය 273ක් වෙනවා. ඊට සෙල්සියස් 10ක් වුණා කියලා හිතන්න. 10 සෙල්සියස්. සෙල්සියස් 10ක් වුණාම මෙයාගෙත් වැඩිවීම 10යි. ඇයි මෙහි ඉඳන් එහෙමනේ උනේ? බිඳුවේ ඉඳලා සෙල්සියස් එකක් වැඩි වෙනකොට කෙල්වින් එකක් වැඩි වෙනවා. සෙල්සියස් දෙකක් වැඩි වෙනකොට කෙල්වින් දෙකක් වැඩි වෙනවා. එහෙම නෙවෙන්නේ. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා බිඳුවට එනකොට 273ක් එනවා. ඊට පස්සේ සෙල්සියස් තව 10ක් වැඩි වුණොත් කෙල්විනුත් තව 10යි වැඩි වෙන්නේ. 283යි. එතෙන්ට ගන්න තේරුණාද සම්මානි? ඔව් සර්. ඊට පස්සේ තව 10ක් වැඩි වුණොත් එහෙම සෙල්සියස් 20ක් වුණොත් එහෙම දැන් කෙල්වින් මෙයත් තව 10ක් වැඩි වෙනවා. මොකද යන්නේ ඒක තමයි මම කිව්වේ. කෙල්වින් එකක් කියලා කියන්නේ සෙල්සියසුත් එකක්. සෙල්සියසුත් එකයි. අන්න ඒක නිසා මෙන්න මේකේ 10ක් වැඩි වෙනකොට මේකේ 10ක් වැඩි වෙනකොට මෙයාගෙත් වැඩි වෙන්නේ 10ම තමයි. එතකොට 293ක් වෙනවා. ඒතර අන්න ඒකයි අපි මේකට 273ක් එකතු කරන්නේ. අපි සෙල්සියස් කෙල්වින් කරනකොට හැම වෙලාවෙම 273ක් එකතු කරනවා. 273ක් එකතු කරනවා. ඊට පස්සේ කෙල්වින් සෙල්සියස් කරනකොට 273ක් අඩු කරනවා. මෙතනත් එහෙම නෙලා තියෙන්නේ. 273ක් අඩු කරනවා. අපිට මේක කෙල්වින් කරන්න කිව්වොත් 273ක් එකතු කරන්න. ඔන්නෝකයි වෙන්නේ. හැබැයි කෙල්වින් එකක් හැම වෙලාවෙම සෙල්සියස් එකක් කියන එක මතක තියාගන්න ඕනේ. හරි. එතකොට මේකෙදි අපි කිව්වොත් එහෙම සෙල්සියස් අංශක 20 ඉඳලා යම්කිසි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි වුණා කියලා. හරි? 20 ඉඳලා 40ට වැඩි වුණා කියලා මේකේ වැඩිවීම සෙල්සියස් වලින් ගත්තොත් 20යි. සෙල්සියස් අංශක 20යි වැඩි වෙන්නේ. එතකොට කෙල්වින් වලින් ගත්තත් මේකේ උෂ්ණත්වය 20යි වැඩි වෙන්නේ. හරි? මොකද කෙල්වින් එකක් සෙල්සියස් එකට සමාන නිසා. ඒ කියන්නේ මේක මෙහෙම නෙවෙන්නේ. 20 ඉඳලා මෙතන 20 තියෙන්නේ. 20 ඉඳලා 40ට එනකම් වැඩි වෙනවා. හරි? එතකොට මෙයාගේ වෙන්නේ 293 ඉඳලා 213 223 බවට පත් වෙනවා. එතකොට මේ දෙන්න අතර වෙනසත් 20ම තමයි. මේ දෙන්න අතර වෙනසත් 20ම තමයි. තේරුණාද සම්මානේ? නැද්ද? සවනි වැඩේ තේරුණාද? ඔව් සර්.
ඔය මේක මේ අනිවාර්යෙන් ලකුණක් දෙකක් ගන්න පුළුවන් කොටස. සාමාන්‍ය මේ තේරුණාද වැඩි කියන්නකො. හරි. හරි. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ සෙල්සියස් සහ කෙල්වින් හදාගන්න. එතකොට සෙල්සියස් කෙල්වින් කරනකොට මම ආයෙත් ඒක කියපු ඒවා ටිකේ මේ සාරාංශය පොඩ්ඩක් කියන්න. සෙල්සියස් අංශක කෙල්වින් බවට පත් කරනකොට අනිවාර්යෙන් මේකට එකතු වෙන්න ඕනේ 273. 273ක් එකතු වෙන්න. කෙල්වින් සෙල්සියස් කරනකොට 273ක් අඩු වෙනවා. ඊට පස්සේ උෂ්ණත්ව විපර්යාසයක් බලනකොට අපි හිතමු 20 ඉඳලා 50ට ගියා කියලා සෙල්සියස්. එතකොට කෙල්වින් වලින් ගත්තොත් ඒත් 30යිම තමයි. කෙල්වින් 30යි වෙනස. එතන මේ කෙල්වින් වලින් දාලා තිබුණත් ඒත් සෙල්සියස් ගත්තොත් ඒත් 30ම තමයි. ඒ කියන්නේ සෙල්සියස් එකක් කෙල්වින් එකකට සමානයි. හරි. හරි ඊට පස්සේ තාපය කියන කොටසට ආව. තාපය කියලා කියන්නේ ශක්ති විශේෂයක්. එතකොට යම් වස්තුවක ඉඳලා යම් වස්තුවකට ගමන් කරන. එතකොට අපිට මතක් වෙන්න ඕන ටක් ගාලා මොන වගේ වස්තුවක ඉඳලා මොන වගේ වස්තුවකට තාපය ගමන් කරන්නේ. මොන වගේ වස්තුවක ඉඳලා මොන වගේ වස්තුවකට තාපය ගමන් කරන්නේ. ලොකු එකේ ඉඳලා පොඩි එකකටද? උඩ තියෙන එකක ඉඳලා යට තියෙන එකකටද? මොකේ ඉඳන් මොකේද ගමන් කරන්නේ? ඉතල තාපය ගමන් කරන්නේ කොහේ ඉඳන් කොහෙටද? වතුර ගමන් කරන්නේ වතුර ගමන් කරනවා නම් ගමන් කරන්නේ උඩ ඉඳන් පහළට වැඩි විභව ශක්තියක ඉඳලා අඩු විභව ශක්තිය. තාපය ගමන් කරන්නේ නිසල උෂ්ණත්වය වැඩි වෙනවා. ඔව් උෂ්ණත්වය නේ. ඒතර ඔය හැම එකකම එහෙම තමයි. දැන් අර අපි කතා කරපු කලින් අර මේ ධාරා විද්‍යුතය කතා කරද්දී වැඩි විභවයක ඉඳලා අඩු විභවයකට ධාරාව ගමන් කරන්නේ. නේ? ඒ වගේම තමයි මේ තාපය කියන එක ගමන් කරන්නේ වැඩි උෂ්ණත්වයේ ඉඳලා අඩු උෂ්ණත්වයේ තියෙන එක්කෙනා ගාව. එතන මෙන්න මේ වගේ අපි මම වලට පෙන්නේ මෙන්න මේ වගේ රත් කරපු යකඩ කැබැල්ල. මේකට දැම්මන් පස්සේ මෙන්න මේ සිසිල් ජලයට දැම්මන් පස්සේ ටික වෙලාවකින් සිසිල් වෙනවා. සිසිල් වුණාන් පස්සේ අපිට පේනවා මේකේ උෂ්ණත්ව දෙකම සමාන වෙලා තියෙනවා. මේ යකඩ කැබැල්ලේ උෂ්ණත්වය මේකේ. අන්න ඒ වගේ අවස්ථාවකට අපි කියනවා තාපජ සමතුලිතතාවය කියලා. සමතුලිතතාවයේ ඉන්නවා කියලා තමයි ඒ වෙලාවට කියන්නේ. එතකොට තාපය කියන ශක්තිය ආකාරය සැලකුවම පස්සේ මෙන්න මේ වස්තුවයි මෙන්න මේ යකඩ කෑල්ලයි මේ ජලයයි සමතුලිතතාවයේ ඉන්නවා. ඒ දෙන්නගේ උෂ්ණත්ව සමාන වෙනවා. හරි. එතකොට මේකේ තාපයේ ගලා යාම වැඩි උෂ්ණත්වයේ ඉඳලා අඩු උෂ්ණත්වයේ තාපයේ ගලා යාම තමයි මෙන්න මේ සංක්‍රාමණය කියලා හඳුන්වන්නේ. තාප සංක්‍රාමණය කියලා හඳුන්වනවා. ඊට පස්සේ උෂ්ණත්වයේ වැඩි වස්තුවේ සිට උෂ්ණත්වයේ අඩු වස්තුවකට තාපයේ සංක්‍රාමණය වේ. උෂ්ණත්වයේ අඩු වස්තුවේ උෂ්ණත්වය වැඩි වෙනවා ඉහළ යනවා. උෂ්ණත්වයේ වැඩි එකේ උෂ්ණත්වය පහළ යනවා. ඊට පස්සේ මේ දෙන්නම සමාන වෙනවා. සමාන වුණාම අපි කියනවා ඒකට තාපජ සමතුලිතතාවයේ තියනවා කියලා. ඒක තාපයේ ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ශක්ති විශේෂයක් නිසා ජූල් වලින්ම අයින්නවා. සමහරලාට කැලරි කියන ඒකකයක් භාවිතා කරනවා ශක්තිය මේ තාපයමයි. ඊට පස්සේ තාපධාරිතාවය ගැන කතා කරා. වස්තුවක තාපධාරිතාවය මේක තමයි වැඩේ ටිකක් අමාරුනේ නේද? මේකෙදී අපි තාපධාරිතාවය කියලා හඳුන්වන්නේ යම්කිසි වස්තුවක ස්කන්ධය අදාළ නැහැ. යම්කිසි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ ලංවන්න අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය. ඒක ජූල් වලින් ගත්තාම අපි කියනවා ඒකේ තාපධාරිතාවය කියලා. විනාඩියක් ඉන්න.
හරි. එතකොට මේ තාපධාරිතාවය කියලා කියන්නේ ඕනෑම වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ ලංවන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය. එතකොට මේකෙදී කලින් තිබුණේ කිලෝග්‍රෑම් 5ක වස්තුවක් මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි තිබුණේ. ඊට පස්සේ අපි මේක රත් කරනවා. රත් කරනකොට මේ බන්සන් 1000ක ඉඳලා තාපය මේකට ගමන් කරනවා. මේකේ උෂ්ණත්වය වැඩිනේ. මේ උෂ්ණත්වය වැඩි නිසා උෂ්ණත්වය වැඩි තැන ඉඳලා අඩු තැනට තාපය කියන ශක්තිය ආකාරයේ ගමන් කරනවා. ඒකට අපි කියන්නේ තාප සංක්‍රමණය කියලා නේද? එතකොට තාප සංක්‍රමණය වගින් උෂ්ණත්වය වැඩි කරනවා මෙන්න මේක. තාපය ගමන් කරනවානේ. එතකොට මේකෙදි උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් වුණා. කලින් 30ක් තිබිච්ච එක දැන් 31ක් වෙලා තියෙනවා. එතකොට අපි කියනවා මේකේ මෙන්න මේ වගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ ලංවන්න අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය තමයි මෙයාගේ තාපධාරිතාවය කියලා. ඊළඟට මෙන්න මෙහෙම ගත්තොත් එහෙම එකම ද්‍රව්‍යකින් හදලා තියෙන හිතන්න මේක වාණය වලින් හදලා තියෙන්නේ කියලා එකම ද්‍රව්‍යකින් හදලා තියෙන විවිධ ස්කන්ධ තියෙන වස්තු කීපයක් මෙතන තියෙනවා. එතන මේ ඔක්කොමලගේම උෂ්ණත්වය අපි 30 ඉඳලා 31 දක්වා වැඩි කරනවා. ඒ කියන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කරනවා. එතන මේ සෙල්සියස් අංශක 1කින් වැඩි කරන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය මෙන්න මෙයාගේ වැඩි. මොකද මෙයාගේ ස්කන්ධය වැඩිනේ. ස්කන්ධය වැඩි නිසා අපි මේක උෂ්ණත්වය වැඩි කරන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය වැඩි වෙනවා. ගොඩක් වෙලා රත් කරන්න වෙනවා. හරිද? ගොඩක් වෙලා රත් කරන්න වෙනවා. එතන මෙයාගේ ටික වෙලාවකින් සෙල්සියස් අංශක 1කට වැඩි වෙනවා උෂ්ණත්වය. මෙයාගේ ඊට වඩා චුට්ටක් වෙලා යනවා. මෙයාගේ තව ටිකක් වෙලා යනවා. මෙයාගේ තමයි වැඩිම වෙලාවක් යන්නේ. මොකද ලොකු ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි මෙයාගේ උෂ්ණත්වය වැඩි කරන්න. එතන අපි කියනවා මෙයාගේ තාපධාරිතාවය වැඩි. මෙයාගේ තාපධාරිතාවය වැඩි කියලා අපි කියනවා. මොකද අවශ්‍ය තාප ප්‍රමාණයනේ අපි කියන්නේ මේ තාපධාරිතාවය කියලා. අන්න ඒකයි. එතන මේකෙදි සෙල්සියස් අංශක 1කින් ඉහළ ලංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය තමයි තාපධාරිතාවය කියන්නේ. අන්න ඒක මෙයාගේ වැඩි. මෙයාගේ වැඩි. මොකද එයාගේ ස්කන්ධය වැඩි නිසා. ඊළඟට අපි ගියා මෙන්න මේකට විශිෂ්ට තාපධාරිතාව. මේක තමයි වැදගත් මේක. හරි. මේක කියනවා මුලින්ම යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක්. ඔයාලා මේක විභාගෙට ලියනකොට යම් ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක් කිව්වත් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය. කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය ඒකක එකකින් උෂ්ණත්වයේ ඒකක එකකින්. ඒ කියන්නේ එක්ක සෙල්සියස් අංශකයකින් එක්ක කෙල්වින් එකකින්. හරි. ඒ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක ස්කන්ධය එක්ක සෙල්සියස් අංශකයකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ. ඕකට විශිෂ්ටයි කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. විශිෂ්ටයි කියලා කියන්නේ ඒක අර හරිම විශිෂ්ටයි කියලා විශිෂ්ට කියන වචනේ තේරුම දන්නවනේ ඔයාලා. ඒ විශිෂ්ට කියන එක ඇවිල්ලා තියෙන්නේ අර තාපධාරිතාවයේ නැති දෙයක් මෙතන තියෙනවා. තාපධාරිතාවයේදී මේ කිලෝග්‍රෑම් එක කියන එක තිබුණේ නැහැ නේද? ඒකේ තිබුණේ සෙල්සියස් අංශක 1කින් ඉහළ ලංවන්න ඕනේ තාප ප්‍රමාණය කියලා විතරයි. මෙතන තියෙනවා කිලෝග්‍රෑම් එකක් කියලා දාලා තියෙනවා. නේ? අන්න ඒකයි මේක විශිෂ්ට වෙන්න හේතුව. මේක විශිෂ්ට වෙන්න හේතුව මේකේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය කියලා මේකේ දීලා තියෙනවා. ඒතර කෙලින්ම මේ අපි ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් 2ක වාණේ කුට්ටියක් කිලෝග්‍රෑම් 2ක වාණේ කුට්ටියක් කියලා හිතන්න. ඒ කියන්නේ ඒක යකඩ කුට්ටියක් යකඩ පඩියක් කියලා හිතන්න. ඒකේ තාපධාරිතාවය වැඩි වෙන්න පුළුවන්. හැබැයි විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය වැඩි කරන්න ඕනේ මේ තාප ප්‍රමාණය. ඒක නිසා කිලෝග්‍රෑම් 1 කියන වචනේ හරි වැදගත් වෙනවා. ඊට පස්සේ බලන්නකො මේකේ මෙන්න මෙහෙම කියනවා. බලන්න මෙන්න මේ වාණි වලින් හදපු ඒවා ටිකක් කියලා හිතන්න මේ වාණි වලින් හදපු වස්තු ටිකක් මේ තියෙන්නේ. මෙයා කිලෝග්‍රෑම් 5යි, මෙයා කිලෝග්‍රෑම් 4යි, මෙයා 3යි, මේ කෙනා 2යි. එතන මෙහෙම වුණාම මේ ඔක්කොමලගේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කරන්න. එතකොට මේ හැම එක්කෙනාගේම ස්කන්ධය වෙනස් වුණාට අපි බලන්නේ කිලෝග්‍රෑම් එකකට. කිලෝග්‍රෑම් එකකට තමයි විශිෂ්ට තාපධාරිතාවය බලන්නේ. හරි. මෙයාගේ වුණත් කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ. මෙයාගේ කිලෝග්‍රෑම් එකක්. එතකොට මෙයාලගේ ඕනම කෙනෙක්ගේ එකම ද්‍රව්‍ය නිසා කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ ලංවන්න අවශ්‍ය තාපය සමානයි. මොකද එකම වස්තුනේ, එකම ද්‍රව්‍යනේ. එකම ද්‍රව්‍ය නිසා මේ ඔක්කොම සමානයි. එතකොට මෙයාගේ කිලෝග්‍රෑම් 5ක් තිබුණාට අපි මෙයාගෙන් කිලෝග්‍රෑම් 1ක් ගත්තොත් ඒකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ ලංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය මෙයාගේ කිලෝග්‍රෑම් 1ක් ගත්තත් ඒ දෙකම සමාන වෙන්න ඕනේ. මොකද මේකේ ද්‍රව්‍ය සමානයි. වාණි වලින් හදලා තියෙනවා නම් මෙයත් වාණේ මෙයත් වාණ.
හරි. ඒතර ඕක ඊළඟට අපි බලමු මෙන්න මේක. ඒතර තාපදාරිතාවයේ සමානයි ස්කන්ධය ගුණ කිරීම විශිෂ්ට තාපදාරිතාව. ඒතර විශිෂ්ට තාපදාරිතාවයේ ඒකක තමයි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. මොකද අපි කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ ලංවන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය තමයි බලන්නේ. ඒතර කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ ලංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය. ඒතර මේක අපිට කියන්න පුළුවන් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ජූල්. එහෙම නැත්නම් කිලෝග්‍රෑමයට කෙල්විනයට ජූල්. ඔහොම කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි බැලුවා මේ එක එක වගේ තාපදාරිතාවයන් මෙතන දාලා දෙනවා බලන්න මේ හරි පුදුමාකාර විදිහට ජලයේ තාපදාරිතාවය ඉතාම ඉහළයි. මේ 2400ක් තියෙනවා ජලයේ තාපදාරිතාව. විශිෂ්ට තාපදාරිතාවය 4200යි. sorry 4200ක් තියෙනවා. ඒ කියන්නේ ජලයේ උෂ්ණත්වය ඉහළ ලංවන්න ටිකක් ලොකු ශක්තියක් ලබා දෙන්න ඕන. මෙන්න මේක තමයි හේතු වෙන්නේ අර ජලය කියන්නේ හොඳ සිසිලන කාරකයක් කියනවනේ. අපි වාහන වලටත් වතුර දානවානේ අර එන්ජින් එකට නේද? එන්ජින් එක සිසිල් කරන්නේ. ඒකට හේතුව තමයි මෙයාගේ විශිෂ්ට තාපදාරිතාවය වැඩි. ඒතර විශිෂ්ට තාපදාරිතාවය වැඩි කියන්නේ මෙයාව උෂ්ණත්වය වැඩි කරන්න නම් මෙයාට ලොකු තාප ප්‍රමාණයක් ලබා දෙන්න. හරි ලොකු තාප ප්‍රමාණයක් ලබා දෙන්න. ඒක නිසා ජලය භාවිතා කරන්න පුළුවන් හොඳ සිසිලන කාරකයක් විදියට. අපේ සිසිලන කාරකයක් විදියට භාවිතා වෙන්නේ ජලයනේ. දාඩිය දානකොට එහෙම නේ. දාඩිය දානකොට ජලය තමයි සිසිලන කාරකයක් විදියට භාවිතා වෙන්නේ. ඒතර මේ එකින් එක බලන්න සමහර ඒ වගේ අඩු තාපයක් ලබා දුන්නාම ඇලුමිනියම් 900යි. එතකොට කිලෝග්‍රෑම් ඇලුමිනියම් කිලෝග්‍රෑම් එකක් ගත්තොත් එයාගේ සෙල්සියස් අංශක එකකින් හරි එහෙම නැත්නම් කෙල්වින් එකකින් හරි උෂ්ණත්වය වැඩි කරන්න අපිට ජූල් 900ක් දුන්නාම ඇති. හරි. ඒතර ජූල් 900ක් දුන්නාම ඇති. ජලය හැබැයි ජූල් 4200ක් දෙන්න ඕන. ලොකු තාපයක් ලබා දෙන්න ඕන. අන්න ඒ වගේ මේ විශිෂ්ට තාපදාරිතාවය දැකපුවාම ඔයාලට රත් කරන්න අමාරු කවුද රත් කරන්න ලේසි කවුද කියන එක පොඩි අවබෝධයක් තියෙනවා. මේ ඉන්න කට්ටිය ඔක්කොගෙම රත් කරන්න ලේසිම එක්කෙනා කවුද? සචින්ද? ඊයම්. ඔව් ඊයම්. නේද? සචින්ද ඒක තේරුණාද? තේරුණාද? නේ. එතකොට විශිෂ්ට තාපදාරිතාවය අඩුයි කියලා කියන්නේ මෙයාව රත් කරන්න ලේසි කියන්නේ. රත් කරන්න ලේසි. වැඩි කියන්නේ රත් කරන්න අමාරුයි කියන්නේ. එතකොට තව ප්‍රශ්න අහන්න පුළුවන් ඔහොම. දැන් අර මෙහෙම අහන්න පුළුවන්. පොල් තෙලුයි තව දෙනවා ඔයාලට පොල් තෙල් සහ මෙතන තව මොකද්ද ගන්න පුළුවන් අපිට? මධ්‍යසාර දෙකම ළඟලා කියනවා. කමන්නේ. පොල් තෙල් සහ මධ්‍යසාර දෙනවා. මේකෙන් හොඳ සිසිලන කාරකය හොඳම සිසිලන කාරකය මොකක්ද කියලා අහන පොල් තෙල් සහ මධ්‍යසාර වල. ඔයගේ ප්‍රශ්න අහන්න පුළුවන්. මොකක්ද හොඳම සිසිලන කාරකය? නිසල පොල් තෙලුයි මධ්‍යසාරයි දෙනවා. මධ්‍යසාර හොඳ සිසිලන කාරකයක් කියලා කියන්නේ. පොල් තෙලුයි මධ්‍යසාරයි මේ දෙක. ඇයි? හේතුවක් කියන්න එපා. අන්න ඒක ඊළඟ ප්‍රශ්නේ ඒක. ඇයි ඒ කියලා අහනවා. විශිෂ්ට තාපදාරිතාවය වැඩි. ඔව් විශිෂ්ට තාපදාරිතාවය වැඩි. බොහොම හොඳයි. විශිෂ්ට තාපදාරිතාවය වැඩි කියන්නේ ලොකු තාපයක් යාට උරා ගන්න පුළුවන්. ලොකු තාපයකට තාපයක් ලබා දෙන්නකොට උෂ්ණත්වය වැඩි කරන්න. ඒ කියන්නේ මධ්‍යසාර හොඳ මේ සිසිලන කාරකයක් විදිහට ගන්න පුළුවන් මේ දෙකෙන්. ඒකට මධ්‍යසාර ගන්න බෑ සිසිලන කාරකයක් විදිහට. මොකද ගිනි ගන්නවනේ. ඒක ගන්න බෑ. ඒ වුණාට මේ දෙක දුන්නොත් අපිට පුළුවන් මධ්‍යසාර කියලා ගන්න. ඊළඟට අපි ගියා මේකෙන් මේ තාප ප්‍රමාණය සොයනවා කියන එකට. ඒකෙදි මෙන්න මේක ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක එකකින් ඉහළ ලැංවීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය කීයද? අපි ඒකට සංකේතයක් දැම්මේ මොකක්ද? මොකද්ද මේ කියන්නේ? මේ මොකේ නිර්වචනයද මේ තියෙන්නේ? Q සමාන mc නෑ මම කියන්නේ මෙන්න මේ කියලා තියෙන වාක්‍යයක් කියලා තියෙනවානේ මේකෙන් කියන්නේ මොකක් ගැනද? විශිෂ්ට තාපදාරිතාව. විශිෂ්ට තාපදාරිතාව. ඒ කියන්නේ C. ඊළඟට අහනවා ද්‍රව්‍යයක දැන් කිලෝග්‍රෑම් එකක් නෙවෙයි. මොකක් හරි කිලෝග්‍රෑම් ගාණක් තියෙනවා. මෙතන M කියලා එක අරන් තියෙනවා. එක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක එකකින් ඉහළ ලැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය කීයක් කියලා දෙන්න ඕනේ? MC කියලා එන්න ඕනේ. මොකද එකක නම් C M ගානක නම් MC කියලා එන්න ඕනේ. ඊළඟට
සෙල්සියස් අංශක එකකින් නෙවෙයි දැන් තීටා. ඒක නිසා ආපහු මේක මොකෙන්ද වැඩි වෙන්න ඕනේ? තීටා වලුත් වැඩි වෙන්න ඕනේ. එකකින් නම් MC තීටා ගානකින් නම් තීටා කියන උෂ්ණත්ව වෙනසකින් නම් කියන්නේ සෙල්සියස් අංශක 10ක් කියලා හිතන්න මෙතෙන්ට එන්නේ 10යි. ඒක නිසා MC තීටා කියලා එනවා. ඊට පස්සේ අන්තිමට අපිට සමීකරණයක් ගන්න පුළුවන් තාප ප්‍රමාණය Q සමාන වෙනවා MC තීටා කියලා. අපි ওই ටික තමයි කරේ දානේ. හරි මම පොඩි ගානක් දෙන්නද? හදනවද? මේක හදන්න මම මේක ප්‍රසන්ටේෂන් එකවත් දාලා නැහැ මම ටග් ගාලා දෙන්නම්ද? මෙන්න මේක ප්‍රශ්නේ තමයි මෙන්න මේක ලියා ගන්න. පහත වස්තුව සලකා පහත වස්තුව සලකා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පිළිතුරු සපයන්න. තාම මට මේක ලියන්න තොරනේ තේරෙන්නේ මගේ අකුරු. ඊට පස්සේ ඔව් සර්. නේ. ඊට පස්සේ මේක තමයි වස්තුව. මේක මැද්දේ දාගන්න මේක කිලෝග්‍රෑම් අපි සරල ගාණක් ගමුකෝ 5 කිලෝග්‍රෑම් 5 කිලෝග්‍රෑම්. ඒතර මේකේ අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට මම දෙනවා වලට ඊට පස්සේ මේ පැත්තෙන් දාගන්න මෙහෙම වරහණක් දාලා ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාවය සමානයි 2500යි මේක ජූල් කිලෝග්‍රෑම් ලියාගන්න ඕනේ. ඔව් ලියාගන්න ඉතින් නැත්තම් මේ ඊට පස්සේ හදන්න එපේ කෙල්විනේට කිලෝග්‍රෑමයට කෙල්විනේට කියලා දාන්න කිලෝග්‍රෑමයට කෙල්විනේට ජූල්. ඒතර ඔන්න විදිහට මේකේ විස්තර ටික තියෙනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ තමයි මම අහන පළවෙනි ප්‍රශ්නේ විදිහට ලියා ගන්න මෙහෙම මෙතනම දාගන්න 30 සෙල්සියස් කියලා. හරි. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දාගන්න මෙම වස්තුවේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය කෙල්වින් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය කොපමණද? දෙවෙනි ප්‍රශ්නේ මෙම වස්තුවට
ජූල් 500ක 500යි ජූල් තාපයක් ලබා දුන්නොත් උෂ්ණත්වයේ වැඩිවීම කොපමණද? තුන්වෙනි ප්‍රශ්නේ අවසාන උෂ්ණත්වය කෙල්වින් වලින් කොපමණද? කෙල්වින් වලින් කොපමණද? अंतिम प्रश्न है मेम वस्तुए उष्णत्वය CI सेल्सियस දක්වා වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. පේනවද හොයන්න පුළුවන්ද කටු ගෑවා වගේද? හොයන්න උදේ හරි මේ ටික හදන්න බලන්න විනාඩි හරිද? පළවෙනි එකට උත්තරේ කීයේ මොකක්ද ආවේ ශෙහාන් අද දවසම කතා කරේ නැහැ. ඒ ගානක් හදන්න තියෙනවද පළවෙනි එකේ?
ඒකේ බලන්න පොඩ්ඩක් මේ කවිෂත් බලන්න කවිෂ්කත් බලන්න මෙන්න මේ විශිෂ්ටතාපදාරිතාවය කියන්නේ මොකක්ද කියලා. මතක් කරලා බලන්න හොඳට විශිෂ්ටතාපදාරිතාවය කියන්නේ මොකක්ද? ඒකම නෙවෙයිද මෙතන මේ කියලා තියෙන්නේ. හරි හරි මෙතන කිලෝග්‍රෑම් 5ක් වුණාට මේකේ අහලා තියෙන්නේ කිලෝග්‍රෑම් එකක් ගැන. ජූල් 2500 ඔව්. ජූල් 2500 මේකට එන්නේ 2500. හරි ඊළඟට තමයි ගාණක් හදන්න තියෙන්නේ. මේ කෙලිම කියලා තියෙන්නේ මේ වස්තුවේ කිලෝග්‍රෑම් එකක්. මේක අර මේ ද්‍රව්‍යයෙන් කිලෝග්‍රෑම් එකක් ගත්තොත් ඒ කතන්දර මොකුත් කියලා නැහැ. මෙන්න මෙයාගෙන් කිලෝග්‍රෑම් එකක් ගන්නවා. කිලෝග්‍රෑම් එකක් ගත්තොත් අනිවාර්යෙන් ඒක විශිෂ්ටතාපදාරිතාවයට සමාන වෙන්න ඕනේ කෙල්වින් එකකින් උෂ්ණත්වය ඉහළ ලඟවන්න. එතකොට මෙන්න මේ දෙවැනි ප්‍රශ්නේ. දෙවැනි ප්‍රශ්නෙට අපි ගන්න සමීකරණය මොකද්ද? බාණුක ඉන්නවද? ඔව්. දෙවැනි ප්‍රශ්නෙට අපි ගන්න සමීකරණය මොකක්ද? හසිරි මොකද්ද ගන්න සමීකරණය? මෙන්න මේ ප්‍රශ්නෙට මොකද්ද අපි ගන්න සමීකරණය? ප්‍රභාෂ Q සමාන MC θද? මේකට ගන්න ඕනේ අපි Q සමාන MC θ. මේක හැබැයි මේ අහලා තියෙන්නේ මේ ශක්ති ප්‍රමාණය නෙවෙයි. ශක්ති ප්‍රමාණය දීලා තියෙනවා. ඒ කියන්නේ මේක දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් ස්කන්ධය ගන්න පුළුවන් 5 කිලෝග්‍රෑම්. ඒතකොට මේකත් හරි. ඊට පස්සේ C කියන එක මෙතන දීලා තියෙනවා. ඒ කියන්නේ විශිෂ්ටතාපදාරිතාවය දීලා තියෙනවා 2500යි කියලා මේ 2500 කියලා දීලා තියෙනවා. ස්කන්ධය දීලා තියෙනවා මෙතන. ඊට පස්සේ Q කියන එක මෙතන දීලා තියෙනවා. අපිට හොයන්න කියලා තියෙන්නේ උෂ්ණත්වයේ වැඩිවීම. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස තමයි අහලා තියෙන්නේ. උෂ්ණත්ව වෙනස. කීට තමයි අහලා තියෙන්නේ. එතන මේක හොයන්න බලන්න කීය දෙන්නේ කියලා. ඔය කැපෙන ගාණක් එනවද? ඉතින් Q එක පැත්තක තනි කරගන්නවා. තනි කරගත්තාම මොකක්ද එන සමීකරණේ sorry T ට තනි කරගන්නවා. T ට වලට එන සමීකරණය මොකද්ද? නදීප T ට සමානයි අවශ්‍ය මේකේ T ට වලට එන සමීකරණය මොකද්ද? අපිට හොයන්න කියලා තියෙන්නේ මේකේ T ටනේ උෂ්ණත්ව වෙනසනේ හොයන්න කියලා තියෙන්නේ. උෂ්ණත්වයේ වැඩිවීම. කොච්චර වැඩි වෙලාද කියලා. මේ T ට තමයි අපිට හොයන්න ඕනේ. T ට කියලා කියන්නේ මේ උෂ්ණත්ව විපර්යාසය. ඒතර මේකට සමීකරණ Q බෙදීම MC. එතකොට Q මෙතන කීයද? 500යි ජූල් නේ. 500යි ජූල් තමයි අපි ලබා දෙන්නේ. ඊට පස්සේ මේකේ MC කියලා ගන්න වෙන්නේ අපිට M වලට 2500යි C වලට sorry M වලට 5 කිලෝග්‍රෑම් C වලට 2500. ඒතර බලන්න හදලා ගන්න කීයද උත්තරේ ඉන්නේ කියලා. 25යි 25යි මෙන්න බෑ. 0.7. බින්දුව ඇසම් බින්දුව 4ක් වගේ ඒ වගේ ගාණක් තමයි එන්නේ. මොකද මේකේ අන්තිම බලන්න ඕෂයන් බලන්න කොතනද වැරදුනේ කියලා. සුළු කරනකොට වැරදිලා ඇත්ත. එතකොට මේකේ Q සමාන MC θ කියන්නේ Q සමාන MC θ නිසා θ කියන එක අපිට ගන්න පුළුවන් θ සමානයි Q බෙදීම MC කියන. එතකොට Q මෙතන තියෙන්නේ 500යි MC මෙතන තියෙන්නේ 5 කිලෝග්‍රෑම් ගුණ කිරීම මෙතන තියෙනවා
C වෙන්නේ ඒක විශිෂ්ටතා පදාර්ථතාව 2500. 2500. එතන මේ කපල දාපුවම මේකට මේක 100යි. ඊට පස්සේ 2500 මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා දැම්මේ. එතන එක බෙදීම 25. බිංදුවයි සම බිංදුවයි 4යි. මේකට දාන්නේ අපි සෙල්සියස්ද කෙල්වින්? උෂ්ණත්ව වෙනසක් නෑ. කෙල්වින් සෙල්සියස් දාන්න බෑද? පුළුවන්. සෙල්සියස් දාන්නත් පුළුවන්. ගැටලුවක් නෑ. ඒතර වැඩිවීම කොපමණද කියලා අහන්නේ. ඒක නිසා ගැටලුවක් නෑ. මේක සෙල්සියස් වලින් දැම්මත් කෙල්වින් වලින් දැම්මත් ගැටලුවක් නෑ. මොකද වැඩිවීමක් නෑ අහන්නේ. ඒතර උෂ්ණත්ව වැඩිවීම ওই දෙකෙන් ඕන එකකින් දාන්න පුළුවන්. ඒතර මේකේ 0.4 0.4 මේක තේරුන්නේ නැති කවුරු ඉන්නවද? සවනි තේරුණාද? 25 ඇවිල්ලා තියෙන්නේ. ඉන්න ඔබට ඉතින් මේකේ ආය බලා ගන්න සවනි වැරදිලා තියෙන තැන q සමානයි mc θ අනිකේ වහදන්න අනික කට්ටිය. එතකොට මේකේ අපි θ එක පැත්තක තනි කරගත්තොත් එහෙම θ සමානයි q බෙදීම mc කියලා එනවා. ඒතර q බෙදීම mc කියපුවාම මේකේ මේ θ කියන්නේ මොකද්ද කියන එක හරියට අඳුර ගන්න ඕනේ. මේකේ උෂ්ණත්ව වෙනස තමයි θ කියලා කියන්නේ. කියන්නේ අපි හිතුවොත් එහෙම මේක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉඳලා සෙල්සියස් අංශක 35 කරනවා කියලා. එතකොට මේකේ θ කීයද? මේකේ θ වෙන්නේ කීයද? මේකේ උෂ්ණත්වය මම සෙල්සියස් අංශක 30 ඉඳලා 35ට වැඩි කරනවා. θ කීයද? නෑ මෙහෙම අරින්නේ. බලන්න මියුට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකේ θ වෙන්නේ කීයද? 30 ඉඳලා 35 දක්වා වැඩි කරන්න. ඔව් 5යි සෙල්සියස්. සෙල්සියස් හරි කෙල්වින් හරි. එතන මේ θ කියලා හොයන්නේ අපි උෂ්ණත්ව වෙනස් වීම. මේක නම් 500යි ජූල් බෙදන්න ඕනේ අපි මේකේ උත්තරේ හොයාගන්න බෑ. අපි 500යි ජූල් බෙදන්න ඕනේ. m කියන්නේ 5 කිලෝග්‍රෑම් ගුණ කරන්න ඕනේ c. මේකේ 2500. කිලෝග්‍රෑමයට කෙල්විනයට. එතන මෙන්න මේ විදිහට ගාන සුළු කරලා ගත්තාම අපිට උත්තරේ එනවා. ඒතර ඔයාලා θ කියන එක හරියට තේරුම් ගන්න. මට ඒකත් හිතෙනවා මේ ඒක තේරුම් ගන්න නැද්ද කියන එක. θ කියන්නේ මොකද්ද කියන්නේ? θ කියලා කියන්නේ මේකේ මේ උෂ්ණත්වයේ වැඩිවීම. ඊළඟට අපෙන් අහනවා මේකේ පස්සේ උෂ්ණත්වය කීයක් වෙන්නේ නැද්ද කෙල්වින් වලින් කියලා. කෙල්වින් වලින් කීයද උෂ්ණත්වය? කෙල්වින් වලින් කීයක් වෙනවද? මේකේ උෂ්ණත්වය කෙල්වින් වලින් පස්සේ බලනකොට දැන් උෂ්ණත්වයේ වැඩිවීම මෙතන 0.04යි කියලා ගත්තනේ. ඒකේ උෂ්ණත්වය කෙල්වින් වලින් කීයද කියලා තමයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ. ඊළඟ ප්‍රශ්නේ නැද්ද ඔයාලගා? තියෙනවා. ලියාගත්තා නේද? ඒතර ඒකේ අහලා තියෙන ඊළඟට ප්‍රශ්නේ මේ වස්තුවේ උෂ්ණත්වයේ වැඩිවීම කෙල්වින් වලින් කීයද කියන. උෂ්ණත්වයේ වැඩිවීම නෙමෙයි අවසාන උෂ්ණත්වයේ කෙල්වින් වලින් කීයද? කීයද? අවසාන උෂ්ණත්වයේ කෙල්වින් වලින් කීයද? 0.4. බලන්න. එතකොට මේ බෝඩ් මේකේ තියෙන එක පේනවද නේද? පේන්නේ නැත්නම් කියන්න. එතකොට බලන්න අවසාන උෂ්ණත්වය කෙල්වින් වලින් කීයද කියලා තමයි අහන්නේ. එතකොට මේකේ අපි කලින් ගත්තා මේකේ 0.04යි තමයි වැඩිවීම. 0.04යි සෙල්සියස් අංශක වලින් ගත්තොත් වැඩිවීම. එතකොට මේක කෙල්වින් වලින් බලන්න නම් කෙල්වින් කලින් තිබිච්ච උෂ්ණත්වය කීයද කියලා බලන්න.
මේ සෙල්සියස් අංශක 30 කියන්නේ කෙල්වින් කීයද? 303යි. 303යි කෙල්වින්. ඒතර මේකට එකතු වෙන්න ඕනේ 0.04ක්. මොකද වැඩිවීම 0.04යි නේ. අපි එහෙමනේ ගාන හදලා ගත්තේ වැඩිවීම 0.04. මේකට එකතු වෙන්න ඕනේ 0.04ක්. ඒතර මේකේ උත්තරේ කීයද? 303.04යි කෙල්වින්. දැන් අලුත් උෂ්ණත්වය 303.04යි කෙල්වින්. ඒක තේරුණේ නැද්ද? තේරුණාද? තේරුණ නැත්නම් කියන්න. ඊළඟ එක. මේක බලන්න මෙම උෂ්ණත්වයේදී 100ට වඩා 100ට වැඩි කරන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය. හෙව්වද කවුරු හරි? ශයන් උත්තරේ ගත්තද? තිහේ ඉඳලා 100ට වැඩි කරන්නේ. හොඳට මතක තියාගන්න තිහේ ඉඳලා 100ට වැඩි කරන්න. එතකොට ටීටා කීයද දෙන්න ඕනේ කියන එක ඔයාලා දැනගන්න. අනික ඒවා ඔක්කොම දීලා තියෙන්නේ. ටීටා තමයි හොයාගන්න. ටීටා හොයාගත්තා නම් මේකට ටක් ගාලා ආදේශ කරලා උත්තරේ ගත්තා. ටීටා කීය දෙන්නේ සජින්ද ටීටා කීය දෙන්නේ ටීටා? 70යි. 70යි. බොහොම හොඳයි. 70යි සෙල්සියස්. එතකොට මේකේ m කියන්නේ 5 කිලෝග්‍රෑම්. C කියන්නේ 2500යි. ටීටා 70යි. උත්තරේ කීයද දෙන්නේ? ලක්ෂ 75000යි. එහෙමද? කාටද වෙන උත්තරයක් ඇවිල්ලා තියෙනවද? නෑ. ජූල්. එතන මේකේ ඕන අපිට ඔව් ඔය සෙල්සියස් අංශක 70 කෙල්වින් වලට කරලා ඊට පස්සේ ගුණ කරලා උත්තරේ ගන්න බැයිද? ඒ කෙල්වින් වලට හැරෙවොත් කීයද සෙල්සියස් 70? සෙල්සියස් 70 කෙල්වින් වලට කියන්නේ මේකේ උෂ්ණත්ව වෙනසක්නේ කියන්නේ. උෂ්ණත්ව විපර්යාසයක් කියන්නේ. මේ උෂ්ණත්ව විපර්යාසයක් වුණාම මේක දැන් බලන්න මේකේ සෙල්සියස් අංශක 30 කියලා කියන්නේ කෙල්වින්. දැන් කෙල්වින් වලින් වෙනස ගත්තා කියන්නේ සෙල්සියස් අංශක 30 කියන්නේ කෙල්වින් 303යි. ඒක දිව්‍යාංජන කිව්වනේ මට 303යි. එතකොට සෙල්සියස් 100 කියන්නේ කෙල්වින් කීයද? 373යි. එතකොට මේ දෙකේ වෙනස කීයද? ඒත් කීයද? 100. 303 ඉඳලා 373ට 70යි. එතකොට සෙල්සියස් වලින් ගත්තත් 70යි, කෙල්වින් වලින් ගත්තත් 70යි. ඒක තමයි අර උෂ්ණත්ව වෙනසක් ගැන කතා කරනකොට කවදාවත් මේ උෂ්ණත්වය මේ 70ට තව 273ක් එකතු කරන්න යන්න එපා. දියන්ජන තේරුණාද වැඩේ? ඔව් සර්. එතකොට 273ක් එකතු කරන්නේ නැහැ උෂ්ණත්ව වෙනසක් ගන්නකොට. හරි උෂ්ණත්ව වෙනසක් ගන්නකොට එහෙම්ම ගන්න ඕනේ. ඒ ගානම ගන්න ඕනේ. සෙල්සියස් නම් සෙල්සියස් 70ක උෂ්ණත්ව වෙනසක් නම් ඒක කෙල්වින් වලින් ගත්තත් 70ම තමයි. හරි. එතකොට අර ගාන හරියටම හදලා බලපුවම අපිට ඒක තේරෙනවා. එතකොට අන්තිමේට එන්නේ ජූල් 875000යි. එතකොට මේ කිලෝ ජූල් වලින් ගත්තොත් එහෙම 875යි කියලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ටිකක් දාන්න. හරි. එතකොට ඔන්න ඔය විදිහට ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. අපි යමු ඊළඟ කොටසට. වයින් හොඳ නෑ. ඔයටත් වයින්ද? ඔව් සර්. නෑ. අය බානු කරන් ගෙලින්ම I think ඔව් සර් කියලා. ඒකට තමයි උත්තර දෙන්නේ. වෙන මොකටවත් උත්තර දෙන්නේ නෑ. හරි පදාර්ථයේ වෙනස් වීම කියන්නේ පදාර්ථයේ අවස්ථා විපර්යාසය. ඒතර අවස්ථා විපර්යාසය කියන එක දන්නවා අපි මේකෙදි
අපේ පදාර්ථයේ අවස්ථා කියලා අපි හඳුන්වන්නේ ඝන ද්‍රව සහ වායු කියන. මේ ඝන ද්‍රව වායු තමයි අවස්ථා කියලා ගන්නෙ. ඒතර පදාර්ථයේ ඝන ද්‍රව හෝ වායු වැනි එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකටපත් වීම තමයි පදාර්ථයේ විපර්යාසයක් කියලා කියන්නේ. අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ. ඒතර මේ අවස්ථා විපර්යාස අපි එක නම් වලින් හඳුන්වනවා. එක නම් වලින් හඳුන්වනවා. දැන් අපි මේ අයිස් කැට රත් කරගෙන යනකොට ඒක ද්‍රවයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අයිස් කැට අපි ද්‍රවය කියන්නේ ජලය රත් කරගෙන යනකොට ජල වාෂ්ප බවට පත් වෙනවා. ඊට පස්සේ ජල වාෂ්පය අපි උඩින් මෙන්න මෙහෙම මොකක් හරි වීදුරුවක් හරි මොකක් හරි තිබ්බොත් එහෙම ඒකේ ජල බිඳු තැම්පත් වෙලා පේනවා. ඊට පස්සේ අපි ඒක සිසිල් කරනවා. ඒ වෙන්නේ සිසිල් වීම. ඒ සිසිල් වීමක් තමයි වෙන්නේ. සිසිල් වෙනකොට මෙන්න මේ ආපහු ජලයේ බවටම පත් වෙනවා. ඊට පස්සේ තවදුරටත් සිසිල් කරගෙන ගියොත් අයිස් බවට පත් වෙනවා. මේ ඔක්කොම ටික මේ අවස්ථා මේ සිද්ධි හතරම අවස්ථා විපර්යාස කියලා තමයි ගන්නෙ. අවස්ථා විපර්යාස. ඊට පස්සේ අපි මෙන්න මේ එක ඒවා ගැන දැන් ලියා ගන්න ඕන. ද්‍රවාංකය කියන්නේ මොකක්ද? ඔය ඉතින් නොදන්න දේවල් නන් නෙවෙයි. ඒ වුණාට මේකේ පොතේ තියෙන හින්දා අපි ඒ ටික ලියා ගමු. එතකොට ද්‍රවාංකය කියලා කියන්නේ ඔයාලට ඒකනේ ඉස්සෙල්ලාම ලියන්න තියෙන්නේ. ඔයාලට දීලා තියෙන වගුවක් විදිහට දීලා තියෙන්නේ. ඒකේ ද්‍රවාංකය, තාපාංකය, ද්‍රවාංකය, හිමාංකය සහ තාපාංකය කියලා වගුවක් දීලා තියෙන්නේ. ඒ වගුවේ පළවෙනි කොටුවේ ද්‍රවාංකය කියලා තියෙන කොටසේ මේක ලියාගන්න. ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී ඒ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය නමින් හැඳින්වේ. එය පීඩනය මත රඳා පවතී. එතකොට මේකත් පොඩ්ඩක් අහගන්න. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට මේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට අපි රත් කරන්න ඕනේ. ඒක රත් කරන්න ඕනේ. රත් කරනකොට තමයි ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන්නේ. එතකොට මේක පීඩනය මත රඳා පවතිනවා කියලා කියන්නේ අපි හිතන්න ඔයාලා ටිකක් අර පීඩනය කියන එක වැඩි වැඩි පීඩනයක් තියෙනවා නම් අපිට යම් කිසි ද්‍රව්‍යයක් ද්‍රව කරන්න ටිකක් අමාරුයි. ලොකු තාපයක් ලබා දෙන්න ඕනේ. හරි? ඒක තමයි අපි ඒක ගැන අපි පස්සේ කතා කරමු. හැබැයි පීඩනය වැඩි වෙනකොට ද්‍රවාංකය කියන එකත් වැඩි වෙනවා කියලා මතක තියාගන්න. හැබැයි පීඩනය වැඩි වෙනකොට ද්‍රවාංකයත් වැඩි වෙනවා. ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වෙන උෂ්ණත්වය අපි කියනවා ඒකේ ද්‍රවාංකය කියලා. ඒක ලියා ගන්න මේ පළවෙනි කොටුවේ ද්‍රවාංකය කියන එකේ ලියා ගන්න. හරිනේ ඊළඟට හිමාංකය. දැන් හිම කියන වචනේම තියෙනවනේ හිමාංකය කියලා කියන්නේ ඊළඟට තියෙන ඔයාලගේ ඊළඟ කොටුවේ ලියා ගන්න ඕනේ මේක. යම් ද්‍රවයක් සිසිල් කිරීමේදී ඒ ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වෙන එක තමයි උෂ්ණත්වය තමයි හිමාංකය කියලා කියන්නේ. මේ ඔක්කොම උෂ්ණත්ව. අන්න එක හොඳට මතක තියාගන්න. මේ ඔක්කොම උෂ්ණත්ව. එතකොට මේ උෂ්ණත්වය තමයි අපි මේ අංකය කියලා කියන්නේ. හිමාංකය කියලා කියන්නේ ඒ ද්‍රවයේ ඝණය බවට පත් වෙන උෂ්ණත්වය. ද්‍රවයක් ඝණයක් බවට පත් වෙන උෂ්ණත්වය. හරි? ඔය මේ ඔකේ අර යට තියෙන තනි රූලක් නේද? දැන් මේක ගත්තාම මේකේ යට තියෙනවා මෙන්න මෙහෙම තනි රූලක්. මෙන්න මෙතන. මේ රූල්. මේ රූලේ මොකුත් ලියන්න බෑ. කොහොම හරි උඩ මෙන්න මේ දෙකේම ලියා ගන්න ඕනේ. මේකයි මේකයි. මේ දෙකේම ලියා ගන්න. හිමාංකයයි ද්‍රවාංකය අපි මුලින් බැලුවේ නේ. ඔව් ද්‍රවාංකය. එතකොට මේ දෙකේ සමානකමක් ඔයාලට පේන්නේ නැද්ද?
නිසල මේ දෙකේ තියෙන සමානකමක් මොකද්ද? ද්‍රවාංකය කියන එකයි හිමාංකයේ සමානකමක් තියෙනවා මොකක්ද? කෙටියෙන්ම කිව්වොත් ද්‍රවාංකය කියන්නේ මොකක්ද? ඝනයක් ද්‍රවයක් වෙන. ඒතර හිමාංකය කියන්නේ? ද්‍රවයක් සිසිල් කිරීම. ගණයක් නෑ මං කියන්නේ අවස්ථා දෙක අහන්නේ ද්‍රවයක් මොකක් කරන එකද? ඔව් ද්‍රවයක් ඝනයක්. අරක ඝනයක් ද්‍රවයක් කරන උෂ්ණත්වය මේක ද්‍රවයක් ඝනයක් කරන උෂ්ණත්වය. එහෙනම් මේ දෙකම සමාන වෙන්න ඕනේ. මේ දෙකම සමාන වෙන්න. ඒතර දැන් අයිස් කියන එක ජලය බවට පත් වෙන්නේ බිඳුවේදී ජලය අයිස් බවට පත් වෙන්නේ බිඳුවේදී. එහෙනම් අනිවාර්යෙන් හිමාංකය සහ මෙන්න මේ ද්‍රවාංකය කියන දෙකම සමාන වෙන්න ඕනේ. ඒතර ඔයාලට යට ඉඩ තියලා තියෙන්නේ ඒකයි. ওই දෙකටම පොදුවේ දාලා තියෙන යටින් ඉඩක් පේනවා නේද? ඔය ද්‍රවාංකය සහ හිමාංකය කියන දෙකටම පොදුවේ දාලා තියෙනවා යටින් ඉඩක්. අන්න ඒකේ දාලා තියෙන්නේ මෙන්න මේක දාන්න. යම් ද්‍රව්‍යයක ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයක් ගන්නවා කියන. මේ යට එක දාන්න ඔයාලගේ එකේ යටින් දාන්න. ඒ වගුවේම යටින් තියෙන ওই දෙකටම පොදුවේ ගහලා තියෙන එක කොටුවක්. අන්න ඒකේ යම් ද්‍රව්‍යයක ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයක් ගනි එකම අගයක කියලා දාන්න. ඔය දෙක සමානයි. හරිනේ. ඊළඟට යමු. ඊළඟට තියෙන්නේ ඊළඟට ඔයාලට වගු වගයක් දීලා තියෙනවා මෙන්න මේ ටික මේ ඕකේ මේ පොතේ තියෙන ඔයාලට දීලා තියෙන එක වගුවයි. එක වගුවයි දීලා තියෙන්නේ මෙන්න මේ මං ඉන්න පැත්තේ තියෙන වගුව විතරයි ඔයාලට දීලා තියෙන්නේ. අනික් වගුව ඔයාලගේ ටියුට් එකේ දාලා නැහැ. එච්චර අවශ්‍ය නැහැ. මේකේ මම මේ දෙකම දාලා තියෙන පොඩ්ඩක් පෙන්නන්න ඔයාලට. අයි ද්‍රවයක් බවට පත් කරන්න දැන් මේක දැන් අයිස් කියන්නේ අපි දන්නවනේ සෙල්සියස් අංශක බිඳුව හදලා තියෙන්නේ අයිස් භාවිතා කරලා අයිස් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය තමයි බිඳුව කියලා අරන් තියෙන්නේ. ඊට පස්සේ එක එක ද්‍රව්‍ය වලට තියෙනවා එක එක ද්‍රව බවට පත් වෙන උෂ්ණත්ව ද්‍රවාංක එක එක ඒවාට තියෙනවා. මේකේ 54යි 80යි නැප්තලින්. නැප්තලින් කියන්නේ මොනවද? නැප්තලින් කියන්නේ මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවද? පිනොප්ටලින් කියන්නේ ඒකට. නෑ නෑ පිනොප්තලින් නෙවෙයි. පිනොප්තලින් කියලා කියන්නේ අර දර්ශකයනේ. නැප්තලින් මධ්‍යසාර වගේද? නෑ මධ්‍යසාර වගේකුත් නෙමෙයි. කපුල් වලට කපුරු වලට තමයි නැප්තලින් කියන්නේ. නැප්තා කියලා කියන්නේ නැප්තලින් කියලා කියන්නේ කපුරු වලට තමයි. ඒතර කපුරු සෙල්සියස් අංශක 80 දී ඒක ද්‍රවයක් බවට පත් වෙනවා. සල්ෆර් 114කට රත් කරන්න ඕනේ ද්‍රවයක් බවට පත් වෙනවා. ඒතර ඔය විදිහට එක එක වගේ තියෙනවා සිංක්, ඇලුමිනියම්, රත්තරන්, ටංස්ටන්. ඒතර බලන්න ටංස්ටන් වල ද්‍රවාංකය 5385යි. එතකොට ටංස්ටන් කියන එක යම්කිසි දෙයකට භාවිතා කරන ওই ද්‍රවාංකය නිසා මොකක්ද ඒ දේ? සම්මානි ද්‍රවාංකයේ ඔය ගාන නිසා යාව භාවිතා කරන යම්කිසි දෙයකට විශේෂ දෙයකට මොකක්ද? ටංස්ටන් කියන්නේ ලෝහයක්නේ. මෙයා රත් වුනහම ලස්සනට පාටට දිලිසෙනවා, ලස්සනට දිලිසෙනවා. හැබැයි වෙන ලෝහයක් ඒ ගානට රත් කරොත් එහෙම උණු වෙලා වැක්කිරලා මෙයා වෙනවා. දැන් මෙයා එහෙම රත් වෙනාට ගැටලුවක් නැහැ. ඇයි ඒ හේතුව නිසා මෙයාව භාවිතා කරනවා යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවා මෙයාගේ. මොකක්ද? ප්‍රවාස සාරණය. නෑ නෑ. මේක පුළුවන් වෙන්න ඕන. ටංස්ටන් කියපු ගමන් මතක් වෙන්න ඕනේ මොකද්ද අපිට?
බල්බල දාන්නේ මේ ෆිලමන්ට් එකට සූත්‍රිකා බල්බල ෆිලමන්ට් එකට දාන්නේ ඔය ටන්ස්ටන්. සූත්‍රිකාවට භාවිතා කරන්නේ ටන්ස්ටන්. ඒක දැන් නම් ටන්ස්ටන් බල්බ් එකේ ෆිලමන්ට් එකේ තියෙන බල්බ් නෑනේ දැන් LED නේ තියෙන්නේ. එතකොට ටංස්ටන් කියන ලෝහය දැම්මහම ඒක රත් වෙනවානේ බල්බ් එකක් ඇතුලේ උෂ්ණත්වය ඊටාම ඉහළ උෂ්ණත්වයකට රත් වෙනවා. එතකොට එහෙම රත් වුණාට ඒක උණු වෙලා වැටෙන්නේ නැහැ. මොකද උණු වෙන්නේ නැහැ. මොකද මේකේ තාපාංකය, මේකේ ද්‍රවාංකය, ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය ඉතා ඉහළයි. 5383ක් විතර තියෙනවා. හරි ඊළඟට මෙන්න මේක ලියා ගන්න තාපාංකය කියන එක යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රවය තුළින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම එනම් නැටීම සිදුවන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ තාපාංකය නමින් හැඳින්වේ. ඉඩ ඇති නේද? ඒකේ යටට ලියාගෙන ගියාට ගැටලුවක් නැහැ. ඒකේ මොකුත් යට ලියන්න නැහැ. ඔය යට ලියන්න නැහැ මොකුත්. එය පීඩනය මත රඳා පවතී. එතකොට මේ මලීෂ මේක දැන් අපි කෙලින්ම මේ ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය කියලා කියන්නේ නැතුව මෙච්චර මේ දඟලන්නේ අයියේ මේ බුබුලු දමමින් වාෂ්ප බවට පත් වීම එහෙම නැත්නම් නැටීම ඔය කතන්දර ඔක්කොම කියන්නේ ඇයි? නිකන් අපිට කියන්න බෑද ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය කියලා? ඇයි එහෙම කියන්නේ නැතුව මෙච්චර විස්තර කරලාද? ජලය ගැන හිතන්න. තාපාංකයක් මෙවන්න ඕනම් ඔය බුබුලු දමමින් ඔව් තාපාංකය තමයි බුබුලු දමමින් නටන්නේ. දැන් ද්‍රවයක් වාෂ්පයක් බවට පත් වෙන උෂ්ණත්වය කිව්වොත් ඕක වැරද්දක් තියෙනවා. මොකද ඇයි ඒ වරදින්නේ? අපි හොඳටම ගොඩක් අවුව තියෙන වෙලාවට වතුර පොඩි දීසියකට දාලා අවුවෙන් තියලා තියෙනවා. මොකද වෙන්නේ ටික වෙලාවක? වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනවා. ඒ වුණාට ඒ උෂ්ණත්වය අපි කියනවාද තාපාංකය කියලා? නෑ ඒ වුණාට වාෂ්පයක් බවට පත් වෙනවා ඒක නේ. ඒතර අන්න ඒක තමයි කියන්නේ. ඒ වාෂ්ප බවට පත්වීමම මෙතෙන්දි ගන්න බෑ. මෙතෙන්දි අනිවාර්යෙන් මෙන්න මේ කතාව මේ නැටීම කියන කතාව තියෙන්න ඕනේ. නැටීම. මෙන්න මේ නැටීම කියන එක තියෙන්න ඕනේ. ඒතර නටන්නේ ඇයි නටන්නේ උෂ්ණත්වය වැඩි වෙන නිසා. ඒකේ මේ උෂ්ණත්වය වැඩි වුණාම අර උෂ්ණත්වය වැඩි වුණාම අර චාලක ශක්තිය වැඩි වෙලා නටන්න ගන්නවා. මේ නටන්න ගන්නකොට ඒකෙන් ජලයේ වාෂ්ප වෙන්න ගන්නවා. අන්න ඒක තමයි තාපාංකය කියලා හඳුන්වන්නේ. එහෙම නැතුව වාෂ්ප බවට පත් වෙන උෂ්ණත්වය කියලා ගන්න එපා. එතන ඒකත් පීඩනය මත රඳා පවතිනවා. ඕක මේ තාපාංකය කියන එක වැඩි කරගන්න පුළුවන් අපිට පීඩනය වැඩි කරලා. ඔයාලා මේ ඒකට ඔයාලට ඕනනම් බලන්න පුළුවන් මේ ගන්නවා මේ වතුර භාජනයක් ගන්නවා ඒක මොකක් හරි සාස්පානකින් හරි වහලා සීල් වෙන්න ඕන. හොඳට ඒ කියන්නේ කොහෙන්වත් එළියට යන්න මේක කරන්න එපා ගෙදර ඈ. ගෙදර නිකන් උත්සාහ කරන්නවත් යන්න එපා. ඒක හොඳට සීල් වෙන්න ඕනේ. වටේට කියන්නේ කොහෙන්වත් ජල වාෂ්ප එළියට යන්නේ නැති වෙන්න. ඊට පස්සේ ඒකට වතුර ඒ වගේ සීල් වෙනවනේ. මොකද? ප්‍රෙෂර් කුකර්. ප්‍රෙෂර් කුකරේ පුළුවන්. ප්‍රෙෂර් කුකර් එකේ ඒකනේ අනතුරු සිද්ධ වෙන්නේ සමහරලාට පුපුරලා අනතුරු සිද්ධ වෙන්නේ. ඒතර ප්‍රෙෂර් කුකර් එකේ යම් කිසි ප්‍රෙෂර් එකකට ආපුවම අර මූඩි ඇරෙනවා. ගාලා යනවනේ නේද? ඒක යම් කිසි පීඩනයකට ආවන් පස්සේ ඇරෙනවා. ඒ කියන්නේ මේ එහෙම සීල් වෙලා අපි ලිපේ තිබ්බොත් එහෙම මේ වතුර නටන්නේ නැහැ. ඒකට හේතුව මේ පීඩනය වැඩි වෙනවනේ. පීඩනය වැඩි වෙනකොට තාපාංකය වැඩි වෙනවා. නටන උෂ්ණත්වය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවත් එක්කම වතුර නටන උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න ඒක නිසා වතුර නටන එක කියන්න බෑ කොයි වෙලාවෙ නටයිද කියලා. මොකද පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනකොට තාපාංකයත් වැඩි වෙනවා. ඒක තමයි මේකේ කියලා තියෙන්නේ ඒ පීඩනය මත රඳා පවතී කියන. හරි? පීඩනය මත රඳා පවතී. හරි නේද? ඊළඟ මේකේ තියෙනවා මේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්ව කීපයක් යටින් දාලා බලන්න ජලයේ සෙල්සියස් අංශක 100යි එතනෝල් 78යි රසදිය 357යි සිංක් 307යි ඔය උෂ්ණත්ව. හරි තඹ යකඩ
මේකේ ඔක්සිජන් කියන එක 183යි ඍණ 183යි. එතකොට මේවා දැකපුවාම ඔයාලට මේ යම් කිසි ද්‍රව්‍යයක් දුන්නාම දැන් මේක බලන්න මේ මෙන්න මෙහෙම එකක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් හිතන්න එතනෝල් කියන එක්කෙනාගේ තාපාංකය 78යි නටන උෂ්ණත්වය 78යි. එයාගේ ද්‍රවාංකය කොහේ හරි දීලා තියෙනවද මේකේ? නෑ දීලා තියෙන එකක් බලමුකෝ අපි. ඉටි ගමු ඉටි මේ පැත්තේ තියෙනවද? නෑ ඉටිත් නෑ නේ. ඊට පස්සේ පැරපින් ඉටි නැප්තලින් සල්ෆර් ඊයම් සිංක් ආයේ මොකොත් දීලා නෑ. එතන මේකෙදි මට කියන්න මම කියනවා මේ ඉටිවල මේකේ තියෙනවා තාපාංකය ඉටිවල තාපාංකය මේකේ කියලා තියෙනවා කීයද? ඉටිවල තාපාංකය කියලා දෙන්නේ නැහැ. මේකේ මම ගන්න වෙනවා එතනෝල්. එතනෝල් වල තාපාංකය මේකේ කියලා දෙන්නේ 78යි. එතනෝල් වල ද්‍රවාංකය මම කියනවා එතනෝල් වල ද්‍රවාංකය ඍණ 20යි කියන්නේ සෙල්සියස් අංශක. එතකොට මම අහනවා කාමර උෂ්ණත්වයේදී මෙයා ද්‍රවයක්ද වායුවක්ද ඝනයක්ද කියලා. ওই දෙක විතරයි දෙන්නේ. උත්තර ඔය තොරතුරු දෙක විතරයි දෙන්නේ. එතනෝල් කියන එක්කෙනාගේ තාපාංකය 78යි ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 30 sorry. ඔව් ඍණ 30යි කියලා හිතන්න. තාපාංකය ධන 78යි සෙල්සියස්. ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 30යි. මෙයා ඝනයක්ද ද්‍රවයක්ද වායුවක්ද කාමර උෂ්ණත්වයේදී කියලා අහනවා. තේරුම් ගන්න බැරිද? වායුවක්. එතකොට කාමර උෂ්ණත්වය කීයක් කියලාද ගත්තේ සෙල්සියස්? සෙල්සියස් අංශක 30ක් විතර කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වය 30ක් නම් සෙල්සියස් අංශක 30 දී මෙයා මොන අවස්ථාවේදී ඉන්නේ කියලා බලන්න ඕනේ. 78 දී මොකද වෙන්නේ? වාෂ්ප වෙනවා. ඊට පස්සේ 20 දී මොකද වෙන්නේ? 30 දී සෙල්සියස් අංශක 30ට අඩු වුණොත් මොකද වෙන්නේ? ද්‍රවය මොකද වෙන්නේ? නටනවා 30ට අඩු වුණාම සෙල්සියස් අංශක 30ට අඩු වුණාම දැන් මේකේ මෙහෙමයි කියලා තියෙන්නේ. බලන්න ඒවා හරි වැදගත්. මම මේක ආය ඔයාලට පැහැදිලි කරන්න. බලන්නකො මෙන්න මේකයි මම කියන්නේ. මේක ගන්නෙ මම මධ්‍යසාර. මධ්‍යසාර. ඒතර මධ්‍යසාරවල ද්‍රවාංකය කියනවා සෙල්සියස් අංශක ඍණ 30යි කියනවා. ද්‍රවාංකයේ සෙල්සියස් අංශක ඍණ 30යි. හොඳට අහගන්න මේක. මම ප්‍රශ්නයක් අහනවා කාගෙන් හරි. එතකොට ඊළඟට මෙයාගේ ද්‍රවාංකය දීලා තිනවා තාපාංකය කියනවා සෙල්සියස් අංශක 78යි. ඒතර ධන 78යි. ධන දාන්න ඕනේ නැහැ. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් උෂ්ණත්වයේදී මෙයා මොන විදියටද ඉන්නේ? ඝනයක් විදියටද, ද්‍රවයක් විදියටද, වායුවක් විදියටද? මෙතනින් මෙහාට කවුරු වගේද ඉන්නේ? මෙතන කවුරු විදියටද ඉන්නේ? මෙතන ඝනයක් විදියට ඉන්නේ. ඔව් ඝනයක් විදියට. ඇයි ඒ ද්‍රවාංකය කියලා කියන්නේ? ද්‍රවයක් ඝනයක් බවට පත් වෙන උෂ්ණත්වය. ඒ කියන්නේ 30ට අඩු වුණොත් එහෙම මෙයා ඝනයක් බවට පත් වෙනවා. මෙතනට වැඩි වුණොත් එහෙම වාෂ්පය. ඔව් වායුවක් විදියට වාෂ්පයක් විදියට ඉන්නවා. එතන මේ දෙක අතර මොකක් විදියටද ඉන්නේ? ඈ ද්‍රවයක් විදියට ඉන්න ඕනේ. කාමර උෂ්ණත්වය කියලා කියන්නේ සෙල්සියස් අංශක 30 විතරනේ. එතකොට මෙයා ඝනයක් විදියටද ද්‍රවයක් විදියටද වායුවක් විදියටද ඉන්නේ? ද්‍රවයක් විදියට. ද්‍රවයක් විදියට තමයි මෙයා ඉන්න ඕනේ. මොකද 78ට වැඩි වුණොත් එහෙම වායුවක් වෙනවා. ඍණ 30ට වඩා අඩු වුණොත් එහෙම ඝනයක් වෙනවා. මේ දෙක අතර උෂ්ණත්වයක මෙයා ද්‍රවයක් විදියට තමයි ඉන්නේ. හරි? ඔක අහලා තිබුණා එක සැරයක් විභාගෙට. ඒකයි මම ඔක ටිකක් වැඩිපුර ඔයාලට පැහැදිලි කරේ. ඒක තේරෙන්නේ නැත්නම් කියන්න බලන්න ආපහු. ඔයගේ මම කියලා මේ නෝට් එක බලන්න ආපහු. ඒවත් තේරෙන්නේ නැත්නම් ආයෙ අහන්න ඕනේ. ඊළඟට බලමු. ඔයාලට පොඩි වෙනසක් පේනවද ස්ක්‍රීන් එකේ?
කොළපාට ඔටෝ කරන්න. කරන්ට් එක ගියා ඒක. මොකක්ද දන්නේ නැහැ. මේ දවස් ටිකේ නම් ගෙදර තියෙන විදුලි උපකරණ මං හිතන්නේ මොන හරි වෙනවා මං හිතන්නේ. කරන්ට් එක අඩු වෙනවා වැඩි වෙනවා. වෙලා කී මේ ආය අපිට පුළුවන් දවසක් කවද්ද මේ අමතර දවසක් ගන්න පුළුවන්ද හෙට අනිද්දා නම් බෑ හැබැයි වෙලාවත් දාගන්නත් ඕනේ. අපි මේ වෙලාව මේ වෙලාවල් වලට පුළුවන් මේක දැන් ඕෆ් එක දාන්න වෙලාවක් කියන්නේ අපි බෑ කියලා කියන්නේ. මොකද වෙලාවක් කියන්නේ අපි බෑ. මම කිව්වේ දා වලට මම දවස් දෙකයි දාන්න වලට දවස් තුනක් දාන්න බෑනේ දැන් මේ තියෙන තත්ත්වයන් වලට ක්ලාස් උත් වැඩිනේ අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දානේ මම කිව්වේ 3-5 කියලා නේද එතකොට මේ දවස් තුනෙන් මේ දවස් දෙකේ බැරි වේද ගරුවද නම් බෑස්. අඟහරුවාදා බෑ බදාදා බ්‍රහස්පතින් ගැටලුවක් නැහැ බ්‍රහස්පතින්දා බෑද අපින්න පුළුවන් බලාගන්න. දාමුකෝ දානවා නම් කවුද 4න් පස්සේ බ්‍රහස්පතින්දා නම් 4න් පස්සේ පුළුවන් මට බදාදාත් 4න් පස්සේ බැරි වේද සර් මං ගෙදරෙද්දි 3:00 විතර වෙනවා. එහෙනම් මං 10 වසර පන්තියේ තියනවාද? අය පොඩ්ඩක් එහෙම කරගන්න. හරිද? එහෙනම් මේ දවස් දෙක කරමුද අපි? බදාදා බ්‍රහස්පතින්දා. සඳ මොකද? පුළුවන්. සඳත් එහෙනම් 4ට වෙලාවක වෙන් කරගන්න පුළුවන්ද මට? 5ට. සඳ 5ට. පහට බෑස නන්ද බෑ. හරි මේ දවස් දෙක කරමු මේ දවස් දෙක කොහොමදත් කරනවා ඊට පස්සේ අපිට අමතර දවසක් ඔය රැට වගේ රැට කවද්ද පුළුවන් මම කියන්නේ ස්ථිර දවසක් නෙවෙයි අමතර දවසක් සවුන්ද පුළුවන්ද 9:11 අඟහරුවාදා පුළුවන්. රැය වෙලාස ඔව් කීයටද සර්? 9:11 බදාදා පුළුවන්. බෑ සර් බදාදා බ්‍රහස්පතින්දා 9:11 බෑස. රැය වෙලා හැමදාම තියෙනවා. සර් තාමද සර් අර 8-10 8-10 දිනවල හැමදාම හරි මේ දවස් දෙක ඇටලුවක් නෑ නේ එහෙනම් 4-6 මම කරන්නම් 4-6 කරමු මේ දවස් වල 4 ඉඳන් 6 වෙනකම් හරි හරි රටේසක පේපර් මේ බ්‍රහස්පතින්දා හවස එක තේත් දන්න ලබන සතියද ඔය මේ 5 ඉඳන් 7 වෙනකන් තිබ්බේ කලින් 5-7 තියුනේ හරි බදාදා පුළුවන් නේ බදාදා කරමුකෝ පන්තියේ මේ බදාදා කරලා ඊට පස්සේ ඒ වෙනකොට ඒක තීරණය වෙලා තියෙන්නේ එතකොට බලමු තව ටිකකින් මේක ඕෆ් ඒ කරන්ට් එක ගිහිලා තියෙන්නේ මම හිතන පන්තිය දැනට නවත්තමු ලබන බදාදා කරමු මම මොකක් හරි ගෙදර වැඩක් දෙන්නම් ඔයාලට එවන්නම් මේ ගෲප් එකට දාන්නම් ඒක අනිවාර්යෙන් කරලා තියෙනවා අනේ මේ ගෙදර වැඩ නම් මේ දැන් නම් අතපසු කරන්න එපා කට්ටිය අද මොන හරි තේරිච්ච නැති කොටසක් තියෙනවද බලන්න හරි එහෙනම් අපි පන්තිය නවත්තමු හැමෝටම අයබෝවන් ලැබුණා. අයබෝවන් සර්.